ආයුබෝවන් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන මේ වැඩසටහන ලෝවටා අප ආරම්භ කළේ පසුගිය ජූනි 20 ඉරිදා. එතැන් සිට ගත වූ ඉරිදා දක්වාම අප ප්‍රධාන වශයෙන් කතා කළේ අපේ රට මුල් කරගෙන අද ලෝකයත් අපත් මුහුණ පා සිටින වසංගත දේශපාලන ආර්ථික හා සමාජ අර්බුදයේ විවිධ පැතිකඩ ගැන මම කලින් අදහස් කළා අද දවසේදී වෙනත් මාතෘකාවකට විෂයකට යොමු වන්න. නමුත් ගත වූ සතියේත් අප රටේදී අසන්නට දකින්නට ලැබුණු මාධ්‍ය ඔස්සේ සහ වෙනත් වේදිකා වලින් සිදුවීම් සහ ප්‍රකාශ දෙස බැලූ විට මා කල්පනා කළා අද අපි මුහුණ පා සිටින මේ ගෝලීය සහ ජාතික අර්බුදය කොහොමද නිර්මාණය වන්නේ කියන එක ගැන අපේ අදහස අප දකින හැටියට ඉදිරිපත් කරන්න. ඉතින් මේ ඊටාම සංකීර්ණ විවාදජනක මාතෘකාවක්. මේ සම්බන්ධයෙන් කිසිසේත්ම තනි අදහසක් ඇත්තේ නැහැ. අප කියන දේ අවසාන සත්‍ය බව අප යෝජනා කරන්නෙත් නැහැ. නමුත් මේ පිළිබඳව ගැඹුරු සංවාදයක් සිදුවිය යුතුයි. සිහියෙන් යුතුව සමාධියෙන් යුතුව අප විශ්වාස කරන විදිහට. එසේ නැතිනම් මේ අර්බුදය අවසාන විය හැක්කේ ඊමහත් විනාශයකින් මනුෂ්‍ය වර්ගයාගේ පෘථිවිය මත පැවැත්ම පවා අභියෝගයට ලක් කරමින්. එහෙම වෙන්න පුළුවන්. බොහෝ ඇතැම් අය කල්පනා කළත් මනුෂ්‍ය සමාජය දිගටම අඛණ්ඩව ඉදිරියට ගමන් කරන බව. ආරෝහණයක් සහිත ගමනක නිරතව සිටින බව ඉතිහාසයේ සාක්ෂි තියෙනවා. එසේ නොවන බවට ලොව ප්‍රධාන පෙළේ දාර්ශනිකයෝ චින්තකයෝ මේ පිළිබඳව අදහස් පළ කරලා තිබෙනවා. ආගමික සාහිත්‍යයේ කල්ප විනාශයක් ගැන සඳහන්. වෙනත් විවිධ දාර්ශනිකයෝ සමාජයේ යම් ඉමකට ගමන් කොට කඩා වැටීමට ඉඩ තිබෙන බව ප්‍රකාශ කළා. පිටින් පිට එවැනි ප්‍රකාශ ගණනාවක් තිබෙනවා. ඊටම කෙටියෙන් සඳහන් කළහොත් අපි 19 වෙනි සියවසේ බ්‍රිතාන්‍යයේ ජීවත් වූ වයිට්හෙඩ් නමැති චින්තකයා දාර්ශනිකයා කීවා මිනිසයා යම් ආරෝහණ ගමනේ යම් ඉමකට ගොස් ඉන්පසු අවරෝහණයට යන්න පිළිවන් කියලා. ඇල්බර්ට් අයින්ස්ටයින්, ස්ටීවන් හෝකින්ස්, කාල් මාක්ස් වැනි අයත් මෙවැනි අදහස් පළ කර තිබෙනවා. ලතින් ඇමරිකානු විප්ලවයේ ගුරුවරයා වීරයා ලෙස සැලකෙන හොසේ මාටි වරක් ප්‍රකාශ කළා අදහස් ගැටුණාවේ නිවැරදි අදහස් ඉදිරියට යාවි කියලා. එක්තරා කාලයකදී අපේ රටේ මේ පාඨය පෝස්ටර් වල ලියලා බිත්තිවල අලවලා තිබුණා යම් කණ්ඩායමක්. නමුත් ඔවුන් කිසිවිටකත් අදහස් සමග ගැටෙන්න සූදානම් සිටියේ නැහැ. එහෙත් හොසේ මාටිගේ මේ ප්‍රකාශය අපට වැදගත්. බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේට දේශනා කළා මහණෙනි එළඹ සිටි සිහියෙන් යුක්තව කියලා. ඉතින් මේ අපි ජීවත් වන මේ අර්බුදයෙන් ගහන අවුල් සහගත විවිධ ස්තර සමාජ ස්තර තමන්ගේ උවමනාවන් පෙරදරි කොටගෙන ඒක රාශි වන මේ සමයේදී මතු පිටින් බලා තීරණවලට එන මේ සමයේදී ලෝකය පාලනය කිරීමට පාලනය කරන සහ තවදුරටත් ඒ පාලනය පවත්වා ගැනීමට උත්සාහ කරන අධිපතිවාදී බලවේග මේ ව්‍යාකූලත්වය තමන්ගේ අරමුණ සපුරා ගැනීමට ප්‍රයෝජන ගන්නා අවධියකදී අප කල්පනා කරන්නේ එළඹ සිටි සිහියෙන් යුතුව
සමාධියෙන් සතියෙන් යුක්තව මේ අරුබෝධය දෙස බැලිය යුතුයි. අරුබෝධයේ අලුත්ම ප්‍රකාශනය අප කවුරුත් දන්නා විදිහට මේ COVID-19 නැත්නම් නව කොරෝනා වෛරසය නිසා හටගෙන ඇති දැවැන්ත ජීවිත විනාශය, එසේම ආර්ථික කඩාවැටීම හැකිලීම හා ඒ නිසා ඇති වී ඇති සමාජ අසහනය ව්‍යාකූලත්වය. මෙහි පරිමාණය කෙතෙක් දෙයත් මේ වන විට 2019 දෙසැම්බර් මාසේ චීනයේ හූබේ ප්‍රාන්තයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසය අද ලෝකයේ රටවල් සහ භූමි ප්‍රදේශ countries and territories 219කට ව්‍යාප්ත වී අවසන්. පසුගිය 6 වෙනිදා සිකුරාදා වන විට ලොව මුළු ආසාදිතයන් සංඛ්‍යාව මේ නිවැරදිම ඉලක්කම වෙන්න බෑ. ඒ සංඛ්‍යා එකතු කිරීමේ ප්‍රායෝගික ගැටලු තියෙන නිසා. නමුත් මේ සංඛ්‍යාව සිකුරාදා වන විට 20 කෝටි 12 ලක්ෂය ඉක්මවා තිබුණා. මිලියන 201 ඉක්මවා තිබුණා. එයින් මිලියන 182ක් සුවය ලැබුවා. ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 42,70,000කට වැඩි. මේ සංඛ්‍යා සසඳන විට මින් පෙර ලෝකයේ ඇති වුණු ගෝලීය වසංගතය කලාපීය වශයෙන් තවත් වසංගත SARS, ඉබෝලා වැනි වසංගත ඒඩ්ස් ලෝකයේ අදත් පවතිනවා. නමුත් මේ තමයි අවසන්. මම සඳහන් කරන්නේ මින් පෙර හටගත් ගෝලීය ලෝකයේ රටවල් විශාල සංඛ්‍යාවක ව්‍යාප්ත වූ වසංගතය ස්පාඤ්ඤ උණ, ස්පැනිෂ් ෆ්ලූ, ස්පාඤ්ඤ උණ නිසා සිදු වූ බවට ගණන් බලා ඇති මරණ සංඛ්‍යාව මිලියන 50. ඒ කියන්නේ කෝටි 5ක්. එය සංසන්දනය කළ යුත්තේ දෙවැනි ලෝක යුද්ධයේදී සිදු වූ මරණ සංඛ්‍යාවට. දෙවැනි ලෝක යුද්ධයේදී මිලියන 62ක පමණ පිරිසක් මරණයට ලක් වුණා. ස්පාඤ්ඤ උණ ලොව පුරා මිනිස්සු මිලියන 500කට ආසාදනය වූ බවට වාර්තා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ස්පාඤ්ඤ උණ නිසා සිදු වූ බව කියන මරණ සංඛ්‍යාව 20,000ක් පමණ. දැන් මේ වසංගතයෙන් ලොව ධනවත් රටවලට තමයි මුලින්ම බරපතල බලපෑම ඇති වුණේ. සෙසු රටවලටත් එහෙමයි. වඩාත්ම පීඩනය හටගත්තේ උතුරු සහ දකුණු ඇමරිකාවේ සහ යුරෝපයේ සහ ඉන්පසු ඉන්දියාවේ සංඛ්‍යා සලකන විට ආසියාව. අප රටෙත් මේ ප්‍රශ්නය දැන් උග්‍ර වෙමින් තිබෙනවා. ගත වූ සති 2-3කට කලින් 4කට පමණ කලින් ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ සහ මරණ සංඛ්‍යාවේ යම් අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්눔 කළත් ගත වූ සතිය 2 ඇතුළත ඒ වැඩිවීමක් දකින්නට පිළිවන්. ඊයේ රාත්‍රී වාර්තා වුණු මරණ සංඛ්‍යාව ඊයේ දවසට නොවේ, ඊට කලින් සිදු ඊයේ තහවුරු කරන ලද මරණ සංඛ්‍යාව 2796ක්. පසුගිය දෙදින කොරෝනා ආසාදිත සමාවෙන්න මරණ සංඛ්‍යාව නෙවෙයි ආසාදිතයන් සංඛ්‍යාව 2796ක්. මරණ සංඛ්‍යාව ඊයේ සහ පෙරේදා 98 බැගින්. මෙය එක්තරා අවස්ථාවක 40 35 වැනි පරාසයක තිබුණේ. එය වර්ධනය වෙමින් තිබෙන ඉදිරි කාලය තුළ මේ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ සීඝ්‍ර සහ පුරූකතනය කළ නොහැකි ව්‍යාප්තිය නිසා ප්‍රශ්නය ඉදිරියට උග්‍ර වෙන්න පුළුවන්. මෙහි බරපතලකම වන්නේ අපේ වගේ රටවල සෞඛ්‍ය සේවා පද්ධතියට, රෝහල් පද්ධතියට, රෝහල් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඒවායේ ඔවුන්ගේ ධාරිතාව ඉක්මවා යන තරමට ප්‍රශ්නය වර්ධනය වී තිබීම. එන්නත් මාත්‍රා 2ම ගත් පිරිස් වලට
කොරෝනා ආසාදනය වී තිබෙනවා. මියගියවුන් අතර කොරෝනා එන්න දෙකම ගත් පිරිස් සුළු සංඛ්‍යාවක් වුවත් සිටිනවා. මෙයින් වැඩියෙන්ම අවදානමට ගොදුරු වී සිටින්නේ වයස අවුරුදු 60ට වැඩි අය. ඉතින් මේ දැවැන්ත අර්බුදය වසංගතයක් සෞඛ්‍ය ප්‍රශ්නයක් වශයෙන් ගතහොත් ඊට අනුශාංගිකව ඒ සමග බැඳී තිබෙන ආර්ථික අර්බුදයක් තිබෙනවා. කොරෝනා ආරම්භ වෙන්න පෙර සිටම මේ අර්බුදය තිබුණා. නමුත් පවතින මේ වෙළඳපළ ආර්ථිකය අනුමත කරන අද්වකාත්වරු ඒ වෙනුවෙන් පෙනී සිටින උගතුන් බුද්ධිමතුන් ඒ අර්බුදය හෙළිදරව් කරන්නේ බොහෝ විට වසන් කරනවා. මේ එවැනි අර්බුදයක් තිබුණා. කොරෝනා පටන් ගන්න බොහෝ කලකට කලින් තමයි ක්ලයිමට් චේන්ජ් නමින් හඳුන්වන පරිසර විපර්යාසය නමින් හඳුන්වන දැවැන්ත අර්බුදය ඇතිවන්නේ. එය කොරෝනා සමනය වුණත් ක්ලයිමට් චේන්ජ් කාලගුණික දේශගුණික විපර්යාසය පිළිබඳ ප්‍රපංචයට ඉන් විසඳුමක් ලැබෙන්නේ නැහැ. මෙවැනි දැවැන්ත අර්බුදයක අප කලින් වැඩසටහන්වලදී කියා සිටියා ලෝකයේ මහා පරිමාණ විශේෂයෙන් සංවර්ධනය වන රටවල විදේශ ණය අර්බුදයක් ඇති වෙන්න පුළුවන්. ජෝසප් ස්ටිග්ලිට්ස් මහාචාර්ය ඔහු ලෝක බැංකුවේ හිටපු උපසභාපතිවරයෙක් සහ ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා. ඔහු එක අවස්ථාවක කීවේ catastrophic debt crisis in developing countries කියලා. විනාශකාරී ණය අර්බුදයක් මෝදු වෙමින් වර්ධනය වෙමින් තිබෙන බව. එවැනි අවස්ථාවක තමයි අපි අද මේ කල්ගත කරමින් තිබෙන්නේ. මෙවැනි මහා පරිමාණ පහසුවෙන් විසඳිය නොහැකි හෙට දවසේ හෝ ඊළඟ දවසේ කුමන අතට වර්ධනය වේදැයි මේ විෂය පිළිබඳ ඉහළම දැනුමක් තිබෙන අයට පවා පුරෝකථනය කිරීමට නොහැකි අර්බුදයක විපරීත සමයක අපි සිටින්නේ. එවැනි අර්බුදයක් ලෝකයේ තිබෙන බව නොපිළිගන්නා පිරිස් ඉන්නවා. ඒ පිරිස් තමයි මේ ගිනිගෙන තිබෙන අවස්ථාවේ මේ ගිනි විජ්ජුම්බරය මැද තමන්ගේ ඉල්ලීම් පෙරටු කරගෙන පාරවල් වල ගමන් කරන්නේ රෝගයේ ගොදුරු වීමේ අවදානම නොතකා එසේ කරන්නේ. ඊයේ එක්තරා වෘත්තීය සමිති නායකයෙක් කියනවා අපි මේ සටනට බැස්සේ ජීවිත අවදානම ගැන පවා සිතන්නේ නැතුව. එතකොට ඔවුන් ජීවිත අවදානම කියන්නේ ඔවුන් වෙඩි උණ්ඩයකට මුහුණ දෙනවා නෙවෙයි කොරෝනා වසංගතය පවා නොතකා. එවැනි අවස්ථාවක එවැනි ව්‍යාකූල විපරීත විදියට චින්තනයක් තිබෙන අවස්ථාවක තමයි මේ අර්බුදය දිගහැරමින් තිබෙන්නේ. කොහොමද ලෝකයේ මෙතනට ආවේ? මේ දිග කතාව ප්‍රථමයෙන් අපි ගනිමු මේ වසංගතය පිළිබඳ බැලූ බැල්මට සහ බොහෝ දෙනා විශ්වාස කරන විදියට කොරෝනා වසංගතය පුරෝකථනය කළ නොහැකි ස්වාභාවික ව්‍යසනයක්. එය මුළුමනින්ම එසේ නොවන බවට තව මතවාද තිබෙනවා ලෝකයේ. ඒ මතවාද පිළිබඳව අප අතර සාකච්ඡාවක් තිබෙනවාද යන්න ප්‍රශ්නයක්. නිදර්ශනයක් ලෙස 1911 වර්ෂයේදී බ්‍රිතාන්‍යයේ විසූ ඉහළ පෙළේ වසංගත රෝග සහ විස බීජ පිළිබඳ විශේෂඥයෙක් ඔහුගේ නම සර් එඩ්වින් රේ ලැන්කැස්ටර් ග්‍රන්ථයක් සම්පාදනය කළා The Kingdom of Man 1911 මීට අවුරුදු 100කටත් පෙර. ඒ ග්‍රන්ථයේදී ඔහු කියනවා මනුෂ්‍යයා ස්වකීය ලාභ උත්පාදනය ස්වාර්ථය මුල් කොටගෙන අනුවන ලෙස වනාන්තර මහා පරිමාණයෙන් එලිපෙහෙලි කිරීම, මහා පරිමාණ කුෂි ගොවිපළ ආරම්භ කිරීම, ස්වභාව ධර්මයේ සහ රටාව චක්‍රය වෙනස් කිරීම නිසා පස සහ නිෂ්පාදන අතර සම්බන්ධය කඩා බිඳ දැමීම නිසා අනාගතයේදී භයානක විස බීජ හටගෙන මේ එකට බැඳුණු ලෝකයේ
වේගයෙන් පැතිර යා හැකි බව. නමුත් මේ අන්තරාය ඇඟවීම මනුෂ්‍ය වර්ගයා ලෝකයේ ආණ්ඩු සමාජයේ නායකයෝ බාරගත් බවක් දකින්නට තිබුණේ නැහැ. ලෝකයේම සෞඛ්‍ය සේවා වෛද්‍ය ජාලය සකස් වී තිබුණේ ලාභ උත්පාදනය අරමුණු කොටගෙන මිස සමස්තයක් වශයෙන් ගත් කල මනුෂ්‍යයා ලෙඩ රෝග වලින් මුළුමනින් ආරක්ෂා කිරීම මුල් කරගෙන නොවේ. මේ ඊටාම මෑතකදී 2016 ඇමරිකාවේ වසංගත රෝග විශේෂඥයෙක් විස බීජ පිළිබඳ හදාරන විශේෂඥයෙක් ඔහුගේ නම රොබ් වොලස් ඔහු ග්‍රන්ථයක් සම්පාදනය කරමින් කියා සිටියා. ඒ ග්‍රන්ථයේ නම big farms make big flu. මහා ගොවිපළ වලින් මහා උණ හැදෙනවා. මට තේරෙන පරිවර්තනය. ඔහු කීවෙත් අර සර් එඩ්වින් රේ ලැන්කැස්ටර් කියපු අදහසම විකාශනයක් සංඛ්‍යා සහිතව දත්ත සහිතව. නමුත් මේ පිළිබඳව කොරෝනා අර්බුදය හටගන්නා තුරුම ලෝකය කල්පනා කළේ නැහැ. ඒ නිසයි මේක අනපේක්ෂිත අහම්බෙන් ඇති වූ විපත්තියක් ලෙස අර්ථකථනය කළ හැකි වන්නේ. ඇත්ත වශයෙන්ම විපත්තිය අහම්බෙන් නොවේ නොසලකා සිටීම නිසා. මෙහි ප්‍රධානම මූලය වන්නේ මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මෙහිදී ස්වභාව ධර්මය සහ මනුෂ්‍යයා අතර තිබෙන සම්බන්ධතාව නොතකා මහා පරිමාණ ලෙස වනාන්තර හෙළි කරමින් ඒ හෙළිකල වනාන්තරවල ෆැක්ටරි ෆාමින් කාර්මික ගොවිපළ ක්‍රමය හඳුන්වා දීම මේ වාගේ හේතු නිසා සතුන්ගෙන් බෝ වෙන විස බීජ මනුෂ්‍යයාට සංක්‍රමණය වී ගෝලීයකරණය වූ ලෝකයේ කෙටි කාලයක් ඇතුළත ව්‍යාප්ත වීම. එසේන ඉතා පැහැදිලි කරුණ මේ මනුෂ්‍ය සමාජයේ මෙතෙක් අනුගමනය කළ පුද්ගලයාගේ සහ කුඩා කණ්ඩායම් වල ලාභ උපරිමණය ලාභ සමුච්චනය ප්‍රාග්ධන සමුච්චනය සඳහා මුල් කරගත් මේ ආර්ථික සමාජ ක්‍රමය වෙනස් කිරීමට මේ අවස්ථාවක් අප පාඩමක් ඉගෙන ගන්නවා නම් මීට පෙර ඉතිහාසයේ මෙවැනි අවස්ථා උදා වී තිබෙනවා. 1945 එනම් 20 වෙනි සියවසේ ප්‍රථම භාගයේදී ඒ වෙළඳපළ විසින් සියල්ල පාලනය කරන ආර්ථික සමාජ මාදිලිය අසාර්ථක බව නිශ්චිතව පැහැදිලි වුණා. නිරතුරුව ඇති වුණු අර්බුද සහ යුද්ධ නිසා 20 වෙනි සියවසේ ප්‍රථම භාගයේදී පමණ මහා පරිමාණ ලෝක යුද්ධ දෙකක් හටගත්තා. මිලියන ගණනින් මිනිස්සු මිය ගියා. ඒ අවස්ථාවේදී කල්පනා කරන්න පුළුවන් අය අදහස් ප්‍රකාශ කළා මනුෂ්‍යයා මෙවැනි විපත්තියකින් අනාගතයේදී බේරා ගැනීමට නම් වෙළඳපළ විසින් සමාජය පාලනය කරන ක්‍රමය වෙනුවට සමාජය විසින් වෙළඳපළ පාලනය කරන ආර්ථික සමාජ මාදිලියක් නිර්මාණය කළ යුතු බව 1944 දී සුප්‍රකට ඔස්ට්‍රියානු ආර්ථික විද්‍යාඥයා සමාජ විද්‍යාඥයා කාල් පොලනි ග්‍රන්ථයක් සම්පාදනය කළ The Great Transformation. ඔහු එහිදී කියනවා සමාජයේ පාලනය කිරීම වෙළඳපළට බහර දුන්නොත් ඒ සමාජයේ බිඳ වැටීම කඩා වැටීම වළක්වන්නට නොහැකි බව. නමුත් පසු කාලීනව මීට ප්‍රතිවිරුද්ධ අදහස දරන පිරිස සමත් වුණා මේ අදහස යටපත් කරන්නට යම් කාලයකට පසුව. අද ලෝකය මෙතනට එන්න ප්‍රධාන සාධකයක් ලෙස අප දකින්නේ ඒ කාරණේ. අපේ රට ගතහොත් අපි දීර්ඝ කාලයක් යටත් විජිතයක් වශයෙන් තිබුණා. යටත් විජිත පාලකයෝ මේ රට පරිහරණය කළේ තමන්ගේ බූදලයක් ලෙස. ඔවුන් මේ රට පමණක් නෙවෙයි සියලු යටත් විජිත දුප්පත් කළා. අපේ සමහර අය අතර අදහසක් තිබෙනවා 1948 දී ශ්‍රී ලංකාව ජපානයට පමණක් දෙවැනි වූ විභූතිමත් ස්ථානයක සිටි බව. නමුත් සංඛ්‍යා ලේඛන වලින් එවන්නක් පෙන්눔 කරන්නේ නැහැ අපට
අධිරාජ්‍යවාදීන් උරුම කළේ ද්විත්ව ආර්ථික ක්‍රමයක්, ප්‍රසාරණය නොවන විවිධාංගීකරණය නො වූ එකතැන පල්වන ආර්ථිකයක්. නිදහස ලැබීමෙන් පස්සේ අප සමත් වුණේ නෑ ශක්තිමත් ජාතික ආර්ථිකයක් ගොඩනගන්න. අප සතු සම්පත් විභවතා සහ අවශ්‍යතා අඳුනාගෙන ඒවා ප්‍රමුඛතා පදනමින් පෙළගස්වා ගනිමින් මා දකින විදියට ඒ පිළිබඳව දැනුවත් සහ සක්‍රීය උත්සාහයක් ගන්න 1970-77 සමයේදී. නමුත් අවාසනාවට මේ යුගයේදී බරපතල අරුබුදයකට ලෝකයත් ශ්‍රී ලංකාවත් ගොදුරු වෙනවා. කලින් සඳහන් කළා ඒ කාලේ 70-77 සමයේදී විශේෂයෙන් 70-75 කාලයේදී තමයි ලෝකයේ ප්‍රථම තෙල් කම්පනය හටගන්නේ. මුල්වරට මූල්‍ය අර්බුදයක් ඇති වෙනවා ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රිටන් වුඩ්ස් සම්මුතිය කඩ කිරීම නිසා. ආහාර හිඟයක් ඇති වෙනවා. මේ අර්බුදය නිසා අර ප්‍රයත්නය ජනතාව අතර අප්‍රසාදයට පත් කරන්න එදා විපක්ෂය සමත් වුණා. ඔවුන් බලයට පැමිණියා 77 දී අර එදා තිබුණු ජාතික ආර්ථිකයක් ගොඩනැගීමේ සඳහා ඇති කළ සියලු ආයතන විනාශ කර දැම්මා. අද කියනවා කිරිපිටි නෑ කියලා. නමුත් ඒ කාලයේදී මේ රටේ ප්‍රමාණවත් විදියට කිරිපිටි කිරි නිෂ්පාදනය කිරීමට කිරිපිටි නෙවෙයි සැලසුම් තිබුණ ආයතන හදලා තිබුණා. ඒ සියල්ල විනාශ කළා. මෙන්න මේ නිසා අද අපි මේ මොහොතේ ඉන්නේ මේ අර්බුදයේ ඇත්ත ස්වභාවය තේරුම් අරගෙන ඊට විසඳුම් සෙවිය යුතු අවස්ථාවක මේ මොහොත භාවිත කළ යුත්තේ එය යෝනිසෝ මනසිකාරයෙන් එළඹ සිටි සිහියෙන් යුක්තව තේරුම් ගනිමින් ඉදිරියේ සකස් කර ගැනීම සඳහා සිහිනුවණින් යුත් සියලු බලවේග එකතු වී ක්‍රියා කිරීම. එවැනි අවස්ථාවක මේ අවස්ථාවේ ආණ්ඩුවට වගකීමක් තිබෙනවා. මේ සමාජයේ ප්‍රගමණයට අකුල් හෙළන බලවේගවල අතට ආයුධ දෙන්නේ නැතිව මැති ඇමතිවරු ඉවක් බවක් නැතුව විවිධ ප්‍රකාශ කරමින් තව තවත් සතුරන් ඇති කරගන්නේ නැතුව තමන්ගේ පාර්ශවයේ තමන් සමග තබා ගැනීමෙන් මේ අරුබුදය කළමනාකරණය කිරීමට එසේ කිරීමට නොහැකි වුවොත් බරපතල ව්‍යසනයකට අපි අර කලින් කී ආකාරයේ සමාජ කල්ප විනාශයකට මනුෂ්‍ය සමාජය අපත් ඇතුළුව ගමන් කරන්නට පිළිවන්. අපි කෙටි විරාමයක විඳිමු. නැවතත් අපේ සංවාදය ගිය සිකුරාදා අගෝස්තු 6 ලෝකයේ ඛේද ජනක සිදුවීමක 76 වැනි සංවත්සරය සලකුණු කළා. ඒ තමයි ඇමරිකා එක්සත් ජනපදය දෙවැනි ලෝක යුද්ධය අවසානය පෙනී තිබියදී ජපානයේ ප්‍රථමයෙන් ජපානයේ හිරෝෂීමා නගරයට දෙවනුව නාගසාකි නගරයට න්‍යෂ්ටික බෝම්බ හෙලීම ඇතම එය පරමාණුක අවියක් ඇටමික් වෙපන් එක ඒ භාවිත කළේ. එය සිදුවුණේ 1945 අගෝස්තු මාසයේ 6 වැනිදා උදේ 8:15ට හිරෝෂීමා නගරයේ මිනිස්සු එවැනි ව්‍යසනයක් තමන්ගේ හිසමත කඩා වැටෙන බව දැනගෙන හිටියේ නෑ. ඔවුන් සාමාන්‍ය පරිදි තමන්ගේ ජීවන කාර්යයන්හි නිරතව සිටියා. එදා අද මෙන් න්‍යෂ්ටික අවි රැගෙන යන පරමාණුක අවි ඉලක්කයට රැගෙන යන මිසයිල භාවිත කළේ නෑ. ඒ වෙනුවට ඇමරිකා එක්සත් ජනපදයේ සතු B-52 වර්ගයේ ප්‍රහාරක යානයක් තමයි මේ බෝම්බය ගෙන යාමට සහ පතිත කිරීමට උපයෝගී කරගත්තේ. ඒ යානයේ නම ඉනෝලා ගේ. ඉනෝලා ගේ යානය පැද වූ නියමුවා පෝල් බිබට්ස්. ඔහු දැන් වසර කිහිපයකට පෙර මරණයට පත් වුණා. හිරෝෂීමා නගරයට බෝම්බ පතිත කරන ලෙස පරමාණුක අවියෙන් පහර දෙන ලෙස නියෝග කළේ
දෙවැනි ලෝක යුද්ධයේදී අවසන් වෙමින් තිබියදී එක්සත් ජනපදයේ ජනාධිපති පදවියට පත් හැරි ට්‍රූමන් ජනාධිපතිවරයා සහ ඔහුගේ උපදේශකවරු තමයි ඒ තීරණය ගත්තේ. හැරි ට්‍රූමන් ජනාධිපතිවරයාට කලින් ලෝක යුද්ධ සමයේදී ඇමරිකාවට නායකත්වය දුන්නේ ෆ්‍රැන්ක්ලින් ඩිලානෝ රූසවෙල්ට්. ඔහු බෙහෙවින් උගත් තැනැත්තෙක්. ඔහු වඩා මානුෂික ලෙස ලෝකයේ දෙස බලන්නට පුරුදුව සිටි දේශපාලනඥයෙක්. ඔහුගේ අභාවයෙන් ඔහුගේ තනතුර අවසන් වීමෙන් අනතුරුව බලයට පැමිණි හැරි ට්‍රූමන් මේ තීරණය ගත්තා. පළමු බෝම්බය පතිත කළේ 1945 අගෝස්තු 6. ඉන් සිදු වූ විනාශය අති භයංකරයි. එය මනුෂ්‍ය ඉතිහාසයේ මෙතෙක් මිනිස්සු නොදුටු පරිමාණයේ විනාශයක්. ඒසා විනාශයක් කොට දවස් 3කට පසුව නගරයට පතිත කළ බෝම්බය නම් කර තිබුණේ The Fat Boy, මහත ළමයා නැත්නම් මහත කොල්ලා කිය. මේ ළමයි දෙදෙනා කළ ඇති සංඛ්‍යාවල හැකිතරම් අඩුවෙන් ඒවා සඳහන් කරන අතර ඇතැම් අය අතිශෝක්තියෙන් ඊළඟට මධ්‍යස්ථ මූලාශ්‍රවල කියන විදිහට නම් එය දල වශයෙන් ඉතා කෙටි කාලයක් තුළ ෂණයකින් සහ ඉතා කෙටි කාලයක් තුළ සිදු වූ මරණ සංඛ්‍යාව හිරෝෂීමාවේ 1,40,000ක්, නාගසාකි නගරයේ 70,000ක්. එක්සත් ජාතීන්ගේ ඇතැම් මූලාශ්‍රවල කියන්නේ දල වශයෙන් එය 2,00,000ක් 3,00,000ක් අතර විය හැකි බව. ඒ මිනිස්සු සාමාන්‍ය විදිහට නොවේ මිය ගියේ. පිලිස්සී මිය ගියේ. ඇතැම් මිනිස්සු පාෂාණීභූත වුණා. අද හිරෝෂීමාවේ තිබෙනවා මේ ව්‍යසනයේ විපත්තිය සංකේතවත් කරන්න ඒ බෝම්බයට ගොදුරුව වියලී කරකුට්ටන් වුණු මිනිස්සුගේ පාෂාණීභූත රූප හිරෝෂීමාවේ විශේෂයෙන් සමහර විට නාගසාකි නගරයේ දරුවෝ උපදිනවා විකෘති වූ අංග ඇතිව, අවයව ඇතිව. ඇයි මේ සා විනාශයක් කළේ? මෙය මිනිස් ඉතිහාසයේ මෙතෙක් සිදු දැවැන්තතම කුරිරුතම අමානුෂික ප්‍රහාරය. එක්සත් ජනපදයේ ඉදිරිපත් කරන හේතුව ඔවුන් කියනවා 1945 අගෝස්තු වන විට දෙවැනි ලෝක සංග්‍රාමයේ එක පෙරමුණක් නියෝජනය කළ ජර්මනිය පරාජය වී තිබුණා. යුරෝපයේ යුද්ධය අවසන් වී තිබුණා. යුද්ධයේ විනාශයේ ඉතිරිව තිබුණත් යුද්ධය අවසන් වී තිබුණා. නමුත් ආසියාවේ යුද්ධය අවසන් කරන්න නම් ජපානය මට්ටු කළ යුතුව තිබුණා. ජපානය මට්ටු කිරීමට මෙවැනි දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනු මිස වෙන උපක්‍රමයක් නැති බව තමයි ඔවුන් කල්පනා කළේ. නමුත් මෙය කරුණු වශයෙන් සනාත කරන්නට සාක්ෂි ඇත්තේ නැහැ. දෙවැනි ලෝක යුද්ධය හිරෝෂිමා ප්‍රහාරය සේම මනුෂ්‍ය ඉතිහාසයේ හටගත් බරපතලම විනාශකාරී යුද්ධය. ඒ ගැන සැකයක් නැහැ. ඉන් සිදු වූ මරණ සංඛ්‍යාව මිලියන 62ක් ලෙස සලකනවා. එමෙන් කිහිප ගුණයක මිනිස්සු ජනයා අනාථ වුණා, අංග විකල භාවයට ආදාදිත භාවයට පත් වුණා. දෙවැනි ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ බලවේගය පරාජය කිරීමට වැඩිම මෙහෙවර කළේ එදා තිබූ සෝවියට් දේශයේ රතු හමුදාව. දැවැන්ත පරිත්‍යාගයක් කරමින් සෝවියට් දේශයේ පමණක් මිනිස්සු 26 ලක්ෂයක් මිලියන 2.6ක් මරණයට පත් වුණා. එහි ගම් සහ නගර 25,000ක් මුළුමනින්ම පාහේ බිමට සමතලා වුණා. එසේ සිදු ඒ විනාශකාරී යුද්ධය මිත්‍ර පාර්ශවයේ මෙහෙයුම් හමුවේ 1945 මැයි මාසය වන විට අවසන් වෙනවා. 45 මැයි මාසයේ 8 වෙනිදා ජර්මන් හමුදාව යටත් වීමේ කිවිසුම අත්සන් කරනවා. ඒ නිසා මේ මොහොතේ ජපානයට මේසා විනාශයක් කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. මේ පිටුපස තිබෙන ප්‍රධාන හේතු දෙකක් පසුකාලීන විචාරකයෝ හඳුනගෙන තිබෙනවා. මේ හිරෝෂිමා ප්‍රහාරයේ විනාශය කුයිතරම් දයත් එනෝලාගේ යානයේ ගමන් කළ නියමුවන්ට සේවක මණ්ඩලයට
මේ බෝම්බයේ තිබෙන විනාශකාරී බව ගැන දැනුම් දුන්නේ දවසකට කලින්. ඔවුන් පවා දැනගෙන හිටියේ නැහැ. බෝම්බයෙන් සිදු වූ විනාශය දුටු විට ඒ බෝම්බය නිෂ්පාදනය කරන්නට මුල්ුණු ඇතම් විද්‍යාඥයෝ ඒ ගමනට එක්වුණු ඇතම් සෙබළු දිවිනසා ගත්තා. ඒසා කුරිරු ඛේද වාචකය. මේ පිටුපස තිබුණු ප්‍රධාන හේතු දෙක බොහෝ මධ්‍යස්ථ විචාරකයෝ හඳුනා ගන්න විදියට එකක් තමයි අලුතින් නිර්මාණය කළ න්‍යෂ්ටික අවිය කෙතරම් ඵලදායක දැයි අත්හදා බැලීම. මෙය මනුෂ්‍ය වර්ගයා තේරුම් ගත යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, නීති පාලනය ගැන කතා කරන ලෝකයේ පාලක පන්තින්, ඒ රටවල ජනතාව නොවේ, පාලක පන්තින් ගේ චින්තනය ඔවුන්ට ලෝකයේ පාලනය ඔවුන් දැනගෙන හිටියා දෙවැනි ලෝක යුද්ධය අවසන් වෙනවා. ඊට පස්සේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ කළමනාකරණය කරන්නට නම් එදා මතුවෙලා තිබුණු සෝවියට් දේශයේ නැමැති අභියෝගය පරාජය කරන්නට නම් විනාශකාරී අවියක් ඕන. ඒ අවිය කොයිතරම් සාර්ථකද යන්න අත්හදා බලන්නට ඕන. දෙවැනි සාධකය මේ පිටුපස තිබුණා. දෙවැනි සාධකය තමයි මේ අවධිය වන විට බලසම්පන්න රාජ්‍යයක් ලෙස නැගී එමින් සිටි සෝවියට් දේශයේ පාලනය කිරීම අඩපණ කිරීම. සෝවියට් දේශයට ආසියාවේ යුද්ධයට සහභාගී වෙන්නට අවස්ථාවක් නොදී ජපානය විනාශ කිරීමෙන් යුද්ධය අවසන් කිරීමේ උවමනාව ඉන්පසුව තමන්ගේ කොන්දේසි මත පශ්චාත් යුද සමයේ ලෝකය පාලනය කිරීම සඳහා සෝවියට් දේශය එකඟ කර ගැනීම. ඇත්තෙන්ම පසුකාලීනව මේ උත්සාහය යම් සාර්ථකත්වයක් ගත්තා. ජෝසප් ස්ටාලින්ට සිදු වුණා ඇමරිකාව සහ බ්‍රිතාන්‍යයේ පැන වූ ඇතම් කොන්දේසිවලට එකඟ වන්නට එදා ඒ රාජ්‍ය මුහුණ පා සිටි අර්බුදකාරී පරිසරය නිසා. හිරෝෂිමා බෝම්බයේ ප්‍රහාරය ඒ හිරෝෂිමාවට සිදු වූ භෞතික සහ මානව විනාශයෙන් නතර වෙන්නේ නැහැ. ඉන් අනතුරුව ලෝකයේ පටන් ගන්නවා න්‍යෂ්ටික අවිතරගයක්, නියුක්ලියර් ආම් රේස්. අද වන විට එදා ඇමරිකාව කල්පනා කළා අපට විතරයි මේක කරන්න පුළුවන්. හැරි ට්‍රූමන් ඒ හිරෝෂීමා මත පතිත කළ පරමාණුක අවිය හැඳින්නුවේ හැමර් කියලා. කුළු ගෙඩිය. වෙන විචාරකයෙක් කියනවා ඒ කුළු ගෙඩියෙන් කාටද පහර දෙන්න උන් කල්පනා කරේ those boys in Kremlin කියලා ඒ විචාරකයා කියනවා. ක්‍රෙම්ලිනේ කියන්නේ සෝවියට් දේශයේ රුසියාවේ පැරණි සාර් රජුරුවන්ගේ කාලේ මාලිගාව පාලන මන්දිරයේ කේන්ද්‍රය. ඒගොල්ලෝ කන්ට්‍රෝල් කරන්න තමයි. හිරෝෂිමා මේ ප්‍රහාරයෙන් පසු ප්‍රථම පරමාණුක අවිය නිෂ්පාදනය කිරීමෙන් පසු බියකරු න්‍යෂ්ටික අවිතරගයක් ඇති වෙනවා. මිනිස්යාගේ යහපත සඳහා, සෞඛ්‍යය සඳහා, ආහාර නිෂ්පාදනය සඳහා, අධ්‍යාපනය සඳහා, දිලිඳුකම නැති කිරීම සඳහා වැය කිරීමට තිබූ දැවැන්ත ධනස්කන්ධයක් මේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සඳහා වැය වුණා. සෝවියට් දේශය බිඳ වැටෙන තුරු මේ අවිතරගයේ උච්ච අවස්ථාවකට පැමිණියා. 1945න් අනතුරුව 1960 වන විට තවත් රටවල් 4ක් එක්සත් ජනපදයට අමතරව සෝවියට් දේශය, චීනය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය න්‍යෂ්ටික අවි අත්කරගත්තා. අද තවත් රටවල් කීපයක් ඒ අතරට එකතු වී තිබෙනවා. ඉන්දියාව, පාකිස්තානය, උතුරු කොරියාව සහ ඊශ්‍රායලය. ඊශ්‍රායලය සහ උතුරු කොරියාව න්‍යෂ්ටික බලවතුන් ලෙස නිල ලේඛනයේ නැතත් ඔවුන් සතුව නිසකම න්‍යෂ්ටික අවි තිබෙනවා. න්‍යෂ්ටික අවි තුරන් කිරීමට මනුෂ්‍ය සමාජයේ දැවැන්ත ප්‍රයත්නයක් ගත්තා. NPT ගිවිසුම එක අවස්ථාවක් 1967 2005 CTBT NPT කියන්නේ Nuclear Non-Proliferation Treaty න්‍යෂ්ටික අවිව්‍යාප්තිය නතර කිරීමේ ගිවිසුම. CTBT කියන්නේ Comprehensive Test Ban Treaty මේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සපුරා තහනම් කිරීමේ සම්මුතිය. නමුත් ඒවා අපේක්ෂිත තැනට සාර්ථක වී නැහැ. නැවත වරක් මනුෂ්‍ය වර්ගයා න්‍යෂ්ටික යුද්ධයකින් විනාශ වී යාමේ අවදානමට මුහුණ පා සිටින මොහොතකයි අප මේ ජීවත් වෙන්නේ. ස්තුතියි.